ජයග්‍රාහක දේව සභාව ඔබ ඇතුළු අප හා එක්ව වෙලා ඉන්න හැම කෙනෙක්ම අපි ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා අපගේ ඉරුදින දේව මෙහෙයට. අද අපිට විශේෂ දවසක්. යොහන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කියනවා සෙනගට මම නුඹලව අනාථව අතහරින්නේ නැහැ කියලා. එනම් මගේ සැනසිලිකාරයා නොව ඔබ නුඹලා වෙතට එවනවායි කියලා. අද අපි සමරන්නේ දවස. එනම් පෙන්තකෝස්ත දවසයි. ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ මේ ආකාරයට සඳහන් වෙනවා. තවද පෙන්තකෝස්ත දවස පැමිණි කල ඕන් සියල්ලෝ එක් තැනක රැස්ව සිටියෝය. තද හුලඟක් හමන්නක් මෙන් ශබ්දයක් අහසෙන් හදිස්සියෙන් පැමිණ එයින් ඔවුන් හිඳගෙන උන්නා වූ මුළු ගෙය පිරුණේය. ගිනිවැනි වූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුනේය. ඔවුන් එක් එක්කෙනා කෙරෙහි පිහිටුනේය. ඔවුන් සියල්ලෝම ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයන් ඔවුන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්තෝය. ඉතින් අපි අද ප්‍රශංසාව හා නමස්කාරය තුලින් උන්වහන්සේගේ අභිමුඛයට ඇතුල් වෙමු. Yeah.
සුළඟ හමායනවා සුළඟ හමායනවා පෙන්තකොස්ත දාමුණා වගේ සුළඟ හමායනවා ඒ සුදදුගේ සුළඟ හමායනවා ස්වර්ගයේ සිට අපි උන්වහන්සේට ඒ ඉන්න තැන ඉඳගෙන ඔබ හොඳ ශබ්ද පූජාවක් දෙමු හලෙලූයා සුද්ධාත්මය ආනන්දේ වැගිරීම ඒ රාමශනේ අන්තරවශනෝ උන්වහන්සේ අපිව මුළු සත්‍ය කරා මඟ පෙන්වන සුද්ධාත්මය වහන්සේ අපිට සියලු දේ වසක් කර දෙන දෙවියන් වහන්සේ හලෙලූයා උන්වහන්සේ යලි නොයනසේ මහදේ නවතුනා උන්වහන්සේ බලවන්තයි උන්වහන්සේගේ බලය අන්සියලු බලය පරදයි සුදතුමන් යලි නොයනසේ මහදේ නවතුනා එළියවී මා ජීවිතේ එතුමන් රජ වුණා කියවම සුදතුමන් යලි නොයනසේ මහදේ නවතුනා එළියවී මා ජීවිතේ එතුමන් රජ වුණා තනි නොකරන්නේ අත් නොමාරින්නේ සැනසුම කියමු තනි නොකරන්නේ තනි නොකරන්නේ අත් නොමාරින්නේ සැනසුම දෙන්නේ සුදතුමන් යලි නොයනසේ මහදේ නැවතුනා එළියවී මා ජීවිතේ එතුමන් රජ කියමු සුදතුමන් යලි
Hallelujah.
අපි මොහොතක් අරගෙන අපගේ ආදරණීය දේශය වෙනුවෙන්ද එහි නායකයන් වෙනුවෙන්ද යාඥා කරමු. බයිබලයේ අපට පැහැදිලිව කියනවා දේව වචනේ කියනවා සියල්ලට පළමු කොට රජවරුන් ඒ කියන්නේ රටේ නායකයන් සහ අනිකුත් නිලධාරීන් වෙනුවෙන් යාඥා කරන්න. එවිට අපට සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා කියලා. දේව වචනේ තව තැනක කියනවා. ඔබ වාසය කරන්නා වූ නගරයේ සමාදානය උදෙසා යාඥා කරන්න. එවිට ඔබට ද සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා එතන පැහැදිලිව කියනවා. අපි යාඥා කරමු. ප්‍රේමාන්විත පියාණන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ අලංකාර වූ දේශයේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වන්නට මේ කාලයේදී අපට දුන ආශිර්වාද නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. අපගේ අනර්ග වූ දේශය එහි නායකයන් උදෙසා අපි දැන් යාඥා කරන්න ඔබ ඉදිරියේ එනවා ස්වාමිනේ. පියාණනි අපි කියනවා අපගේ දේශය ඔබ වහන්සේගේම ආශිර්වාදලත් දේශයයි කියලා. පියාණනි අපි ස්තුතිවන්ත වෙනවා. විවිධාකාර අනාවැකි විවිධාකාර නිගමන දෙමින් මේ රටේ පවතිනා වූ මේ වසංගත තත්ත්වය නිසා රට එසේම හිර වෙලා අගෝස්තු මාසයේ පසු වෙලා යනවා කියලා කීවට ඔබ වහන්සේ අපට කීවා යාඥා කරන්න. ඒ වෙනස් කිරීම උදෙසා යාඥාවේ කඩුල්ල සිට ගන්න කියලා. අපි ඒක කීකරු වුණා. දැන් අපි දකිනවා ඔබ වහන්සේ අපගේ යාඥාවට පිළිතුරු දෙමින් රට දේශය ක්‍රමක්‍රමයෙන් නිදහස් කරමින් අපට නැවත අපගේ පුරුදු ජීවිතයට යථා තත්ත්වයට නැවත එන්නට ක්‍රමක්‍රමයෙන් හෝ අපට ඒ දොරටු විවෘත වෙනවා. ඒ නිසා ඔබට ස්තුති දෙනවා ස්වාමීනි. ඔබගේ වචනය අපට පොරොන්දු කරනවා. ඔබ අපගේ යාඥාව අසන දෙවියන් වහන්සේ පමණක් නොවේ. ඒ යාඥාව අසා අපට පිළිතුරු දෙන්නා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා ස්තුති දෙනවා. පියාණනි අපගේ ජනාධිපතිතුමාන් වෙනුවෙන් යාඥා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුන් උදෙසා අපි යාඥා කරනවා. ස්වාමීනි එතුමාගේ ඒ කණ්ඩායම උදෙසා යාඥා කරනවා. බාරකාර ආණ්ඩුව වෙනුවෙන් අපි යාඥා කරනවා. ස්වාමීනි මේ හැම කෙනෙක් වෙනුවෙන් අපි ඔබ වහන්සේගේ සමාදානය ඔබ වහන්සේගේ දැනුමුතුකම ස්වාමීනි ඒ අය නිදහස් කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමීනි. ඒ අයට ඒ තැන්වල පත්වී ඔවුන්ගේ රාජකාරී කිරීමට ඔබ වහන්සේ තමයි ඉඩ ප්‍රස්තාව දුන්නේ. ඒ නිසා ස්වාමීනි අපි ඒ අය වෙනුවෙන් යාඥා කරනවා. ඒ අයගේ සෞඛ්‍ය, ඒ අයගේ මානසික සෞඛ්‍ය, ඒ අයගේ ඒ කරන්නා වූ රාජකාරී උදෙසා අවශ්‍ය කරන ප්‍රඥාව, අවශ්‍ය කරන ඒ අනුශාසනාව දැනුමුතුකම උදෙසා අපි යාඥා කරනවා ස්වාමීනි. ඒ අය ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ පොළවේ ඉෂ්ට කිරීම උදෙසා ඒ අයගේ තනතුරු වල ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කිරීමේ අය කියා අද අපි ඒ අයට නිදහස් කරමින් අපගේ යාඥාව අපි ප්‍රකාශ කරනවා ස්වාමීනි. ඒ අයගේ හදවත් ඔබ වහන්සේගේ හස්තේ දිය පාරක්සේ ඔබ වහන්සේ ඒ අයගේ හදවත් හසුරවනවා කියලා ඔබ වහන්සේගේ වචනයම කියන නිසා අද ඒට යටත් වී එකඟ වී අපි මේ නිලධාරී මහත්වරුන් මේ ජනාධිපතිතුමා ඇතුළු ගරු ජනාධිපතිතුමා ඇතුළු ඒ සියලු නිලධාරී මහත්වරුන්ද ඔබ වහන්සේට කැප කරනවා. පියාණනි අද අපි අපේ අනාගත දේශය නිසා මේ කරන්නා වූ යාඥාව නිසා ඔබ වහන්සේ ස්වර්ගයෙන් අසා අපගේ දේශය සුව කරමින් අපගේ දේශය එහි අලංකාර වූ ඔබ වහන්සේගේ අභිලාෂය ඉෂ්ට කරන්නා වූ දේශය කියා ස්වර්ගයෙන් දෙවියන් වහන්සේ නිදහස් කරපු කැමැත්ත මේ රටේ ඉෂ්ට කරන්නා වූ දේශය කියා අපි ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි තාමත් අනර්ග අලංකාර නමස්කාර කාලයකට ඇතුළත් වුණා. ඒ වගේම මේ වෙලාවේ අපි සූදානම් වෙන්නේ අපේ මුදල් වලින් නැත්නම් දසෙන් කොටස් සම්මාදම් වලින් දෙවියන් වහන්සේට ස්තුති පූජාවක් ගෙනෙන්න. ඒ වගේම හෙට දවසේ අපි 6 වෙනි මාසයට ඇතුළත් වෙනවා. අපි පහු කරගෙන ආව මාස 5න් අපි මාස 2ක්ම අපේ ජීවිතයට කලින් අත්දැකපු කාල පරිච්ඡේදයක නැත්නම් අපි එක තැන නැත්නම් නිවස් ඇතුළේ තමයි හිටියේ. ඉතින් මේ වගේ තත්ත්වයන් වල යනකොට හදිසි තත්ත්වයන් වලට අපි මුහුණ දෙනකොට අපේ සිතේ විවිධාකාර සිතුවිලි ඇති වෙන්න පුළුවන්. දැන් මට දරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් අපේ අවශ්‍යතාවයන් හැමදේම දකිනකොට නොයෙක් සිතුවිලි එනවා.
කොහොමද අපි මේ තත්ත්වෙට මුහුණ දෙන්නේ? මම දන්නවා ඔබ එක එක්කෙනාට එක එක ආකාරයේ සිතුවිලි එන්න පුළුවන්. නමුත් මොකක්ද අපිට දෙවියන් වහන්සේ තුල තිබෙන නිසකකම? මේ වසරේ අපගේ තේමා පාඩේ උනේ 2:20. මොකක්ද ඒ සඳහන් වෙන්නේ? දෙවියන් වහන්සේව විශ්වාස කරන්න එවිට නුඹ ස්ථිර වෙනවා. ඒ වගේම ප්‍රොෆෙටවරයා විශ්වාස කරන්න එවිට නුඹ සඵලවත් වෙනවා කියන. සඵලත්වය ඔබත් මමත් හැමදාම බලාපොරොත්තු වෙන්නේ අපි සඵලත්වයෙන් ජීවත් වෙන්නයි. නමුත් අద్භුතකාරී තත්ත්වයකට අපි මුහුණ දෙනකොට අපේ මනසේ තියෙන්නේ ඒ ආකාරයට. දැන් ඔබ මේ පහුගිය මාස දෙක පුරාවට මම අහපු විශේෂ කතාවක් තියෙනවා දීවනාව තුළ. එනම් වැන්දපු ස්ත්‍රිය සහ ඇගේ පුත්‍රයා කාලා මැරෙන්න හිටියේ. නමුත් ප්‍රොෆෙටවරයා කිව්වා පළමු රොටිය ඔන්න දෙන්න කියලා. ඇය දීලා ජීවත් වුණා. දීම. ඇය ජීවත් වෙන්න මූලික හේතුව උනේ ඒ පළවෙනි රොටිය ප්‍රොෆෙටවරයාට දීම. අපි දෙවියන් වහන්සේ ගැන කතා කරද්දී දෙවියන් වහන්සේ ගැන කතා කරන වචනවල එක ප්‍රධාන පදයක් තමයි දීම. ලැබීම නෙමෙයි අපි දීම තුලින් ලබා ගැනීම. අපි අර්බුදකාරී තත්ත්වයන් තුලින් යනකොට ඒ අර්බුදකාරී තත්ත්වය අර්බුදයකට පමණක් සීමා නොකර ඒක අපේ අවස්ථාවක් කරගත යුතුයි සඵල වෙන්න. දැන් ඔබ දන්නවා කොහොමද වැන්දපු ස්ත්‍රිය ඒ අර්බුදකාරී තත්ත්වය තුළදී ඇය සඵලත්වයේ ලැබුවේ කියලා. මම මුලින් කිව්වා 2:20 කියනවා ප්‍රොෆෙටවරයා විශ්වාස කරන්නේ විට අපි සඵල වෙනවා. දේව වචනේ උන්වහන්සේගේ ප්‍රොෆෙටමේ වචනේ මොකද්ද කියලා තියෙන්නේ? ඔක්කොම ටික පරිසම් කරගෙන හංගගෙන තියාගන්න විතරක් නැහැ දෙන්න. ඉතින් මේක තමයි හොඳම අවස්ථාව අපි වැඩිපුරක් දෙන්න. ඔබ මේ කාලේ පුරාවට නැත්නම් මේ මාස දෙක පුරාවටම ඇහුවා දෙන්න කියන එක. ඒ දෙන්න කියලා කතා කරේ ඒ උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට දීම තුලින් තමයි ලබා ගන්න. උන්වහන්සේ කියනවා දෙන්න එවිට දෙනු ලැබේ. කොහොමද දෙන්නේ? ඔබමින් සොලවමින් හොදාකාරව උන්වහන්සේ අපේ ඔඩොක්කු වලට පිළි ඉදිරි යන්න මැන දෙනවයි කියන්නේ. ඉතින් උන්වහන්සේගේ වචනය අපගේ ජීවිත තුළ ක්‍රියා කරන්න අපි වචනය විශ්වාස කරලා විතරක් මදි අපි ඒක ක්‍රියාවට දාන්න අවශ්‍යයි. ඉතින් මේක තමයි හොඳම කාලේ. අපි සමහරකට බිල් වැඩි වෙනවා. වතුර බිල් අපි හිතුවට වඩා ලොකු බිලක් මේ දවස්වල එනවා. ලයිට් බිල් ඊට වඩා එනවා. මේ දවස්වල වැඩිපුර එකතු වෙලා තියෙන තව බිලක් ඒක තමයි ඉන්ටර්නෙට් බිල්. අයි අපේ දරුවෝ ගෙවල් වල ඉඳන් අන්තර්ජාලය ඔස්සේ තමයි දැන් ඉගෙන ගන්න. අපිට ඒ බිල් ගෙවන්නත් තියෙනවා. ඉතින් මේ බිල් කියලා කතා කරන්නේ උන්වහන්සේගේ වචනේ මොකද්ද කියන්නේ? ඒ කාලේ තුල උන්වහන්සේට දෙන්න. අපි මේ කියපු ප්‍රකාරයට උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට දෙන්න ඔබගෙන් මම ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබ ආපස්සට හැරිලා පහුගිය මාස දෙක දිහා බලලා ඔබ කියනවා අනේ මම අමාරුවෙන් ගිය මාස දෙකක් මම අමාරුවෙන් හෙට දවසේ ඇතුළු වෙනවා කියලා. නැහැ ගොඩක් දෙනෙක් අපිට සාක්ෂි කියනවා සාක්ෂි ලියලවනවා කොයි විදියටද උන්වහන්සේ සඵලවත් කරලා තියෙන්නේ ආශිර්වාද කරලා තියෙන්නේ. ඒකට මූලික හේතුව ඒ ඔබ හැමෝම කියනවා උන්වහන්සේගේ කොටස උන්වහන්සේට වෙන් කරාම උන්වහන්සේ හිතුවටත් වඩා ඔබව සඵලවත් කරලා තියෙනවා කියලා. ඉතින් ඔබ ධෛර්ය කරන්න කැමති උන්වහන්සේට දෙන්න බය වෙන්න එපා. කුමන අවස්ථාවක් වුණත් කුමන කාලයකින් අපි ගියත් බය වෙන්න එපා දෙන්න. ඔබ බය වුණොත් උන්වහන්සේට දෙන්න. ඔබ පසුපස්සේ යන හැම දෙයකටම ඔබ බය වෙන්නේ. ඔබගේ අනාගතයට, ඔබගේ දරුවන් ගැන, ඔබගේ ව්‍යාපාරය ගැන ඔබට බයක් වෙනවා. නමුත් උන්වහන්සේට දුන්නාම උන්වහන්සේගේ වචනේ කියනවා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය පොහොසත්කම ගෙන දෙනවා. උන්වහන්සේකට දුක එකතු කරන්නේ නැහැ කියලා. ඒ වගේම කොරින්ති පොතේ කියනවා නොබසරුව වපුරන්න නොබසරුව කපා ගන්න. ඉතින් ඔබ ධෛර්ය කරන්න කැමතියි. මේ කාලය අර්බුදයලව අවස්ථාවක් කරගන්න උන්වහන්සේට වපුරන. උන්වහන්සේගේ කොටස උන්වහන්සේට දෙන්න. දසේ කොටස සම්මාදා වලින් උන්වහන්සේට නමස්කාර කරලා ඔබ මේ කාලේ සඵලවත් වෙන්න. ආමේන්. අපි යාත්‍රා කරමු. ස්වාමීනි අපි ඔබ වහන්සේගේ හස්තයට මේ වෙලාවේ අපිට එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ම බාර කරනවා ස්වාමීනි.
ඔබ වහන්සේ වස්තුවේ ගෞරවයේ සම්පත් වල හිමිකරුව ඔබයි ස්වාමීනි. ස්වාමීනි ඔබ අපේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ ඔබගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට අපගේ සෑම අවශ්‍යතාවයක් පුරවන්න පොරොන්දු කළ උතනන් වහන්සේ අද දවසේ ස්වාමීනි හැම කෙනෙක් මතකද ස්වාමීනි ආශිර්වාදය අපි කතා කරනවා. අපගේ ව්‍යාපාරයන්, අපගේ රැකියාවන්, අපගේ ආදායම් මාර්ග ස්වාමීනි සියලු තුල ඔබ වහන්සේගේ පොහොසත්කමේ ආශිර්වාදය අපි නිදහස් කරනවා ස්වාමීනි. ඒ වගේම දසේ කොට සම්මාදම් දින තුලේ අපි නැවත ඒකාබද්ධ වෙනවා. ඔබ වහන්සේ වෙතට අපි ඒකාබද්ධ ඔබගේ සම්පත් වලට අපි ඒකාබද්ධ වෙනවා ස්වාමීනි. අපි ආශිර්වාද කරනවා මේ මුළු සෙනගටම. අපි නැවතත් කියනවා ස්වාමීනි ඔබගේ ආශිර්වාදය පොහොසත්කම ගෙන දෙනවා. අපගේ වටපිටාවේ තත්ත්වයේ කුමක් හෝ වේවා. නමුත් ඔබ වහන්සේව සොයන අපිට ඒ සඵලත්වයෙන් ඔබ වහන්සේ පුරවන්න පොරොන්දු කරලා තිබෙනවා පමණ නෙවෙයි දැනටම සඵල කර තිබෙන නිසා ස්තුති ප්‍රශංසා කරනවා ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. ජයග්‍රාහක දේව සභාව නැවත වතාවක් අපි ඔබත් සමග හමු වෙනවා මේ විශේෂ දවසේ පෙන්තකොස්ත දවසේ අපි කොතරම් වරප්‍රසාදලත් වාග්යලත් සෙනගත් විශ්වය මවා පාලනය කරන දෙවි පියාණන් වහන්සේගේ පුත්‍රයෙක් දියණියක් වීම කොතරම් වරප්‍රසාදයක්ද. උන්වහන්සේගේ පොරොන්දු ගැන කිසිම ප්‍රමාදයකින් තොරව කිසිම වෙනසකින් තොරව ඒ පොරොන්දු එසේම ඉෂ්ට කරන දෙවි පියාණන් වහන්සේ ඔබත් මමත් අද බොහෝ දෙනෙක් ඒ ගැන අවස්ථාවක් දුන්නොත් ඔබ මට බොහෝ සාක්ෂි ඇති දෙවි පියාණන් වහන්සේ කොච්චර යහපත්ද. උන්වහන්සේගේ දයානුකම්පාව කොච්චර සිතා ගන්න බැරි තරමට උන්වහන්සේ අපි ගැන සිතනවද සලකනවද මේ ගමනේ ජයෙන් ජයට අපිව ගෙන යනවද කියලා. නැවත මේ විශේෂ දවසේ අපි බලමු මොකක්ද මේ අපි සමරන පෙන්තකොස්තේ. නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේගේ මෙන්න කියන්න පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේව මේ පොළවට එවීම අපි සමරනවා පෙන්තකොස්තේ කියලා. බලන්න යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිත් උන්වහන්සේට විශේෂ කාර්යභාරයක් තිබ්බ ඉෂ්ට කරන්න නැත්නම් සම්පූර්ණ කරන්න. උන්වහන්සේ ආවෙම මේ පොළොවේ සියලු මනුෂ්‍ය සංගතියම මුළු මනුෂ්‍ය සංගතියම පාපයෙන් සාපයෙන් රෝගයෙන් යක්ෂ බලපෑම් වලින් මුදවන්න නිදහස් කරන්න. නැවත විශ්වය මවා පාලනය කරන ඒ කියන්නේ ඔබවයි මාවයි මවා පාලනය කරන්නා වූ දෙවි පියාණන් වහන්සේට සම්බන්ධ කරන්න ඒකාබද්ධ කරන්න උන්වහන්සේ මේ පොළොවට ඇවිත් උන්වහන්සේගේ කාර්යභාරය සම්පූර්ණ කළා. ඒ වගේම උන්වහන්සේ එදා උන්වහන්සේගේ ගෝලයන්ට නැත්නම් උන්වහන්සේගේ සභාවට උන්වහන්සේ පොරොන්දු කළා ශුද්ධාත්මයන් වහන්සේව එවනවා කියලා. පොරොන්දුවේ දෙවි පියාණන් වහන්සේගෙන් ශුද්ධාත්මයන් වහන්සේව මේ පොළොවට එවන බවට උන්වහන්සේ පොරොන්දු කළා. අද අපි සමරන්නේ ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම. සභාව ඔබට කියන්න කැමති අපි දැන් ඉන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ කාලවකවානුවේ. අපි උන්වහන්සේගේ සෙනගයි. ශුද්ධාත්මයන් වහන්සේ තමයි දැන් අප සමග සිටින්නේ, අප තුල සිටින්නේ. අපි ඒ ගැන තවදුරටත් බලමු දේව වචනය කුමක්ද කියන්නේ කියලා. බලන්න ක්‍රියාපොතේ අපි දකිනවා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ මේ ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම ගැන මෙලෙස සඳහන් කරනවා. තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියෝය.
අද නම් අපිට එක තැනක රැස්ව සිටින ටිකක් අභියෝගයක් අපහසුයක්. නමුත් එදා ඔවුන් එක තැනක රැස්ව සිටි අපි ඉක්මනටම එක තැනක රැස්ව සිටින්න යනවා. අපි විවිධ තැන්වල ඉඳන් හද දෙවියන් වහන්සේව දෙවිඳුන්ව නමස්කාර කරාට උන්වහන්සේගේ වචනය මේ වෙලාව විවිධ තැන්වල ඉඳන් අපි අසාගෙන සිටියලා අපි ඉක්මනට අපි එක තැනකට රැස් වෙන්න යනවා. මන්ද උන්වහන්සේ අපිව එක තැනකට රැස් වීම උන්වහන්සේගේ කැමැත්තයි. ඉතින් මෙතන කියනවා තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝම එක තැනක රැස්ව සිටියෝය. තද උලගත් අමන්නාක් මෙන් ශබ්දයක් ආසෙන් අදිසියෙන් පැමිණ එයින් ඔවුන් ඉඳගෙන උන්නා වූ මුළු ගෙය පිරුණේය. ගිනි වැනි වූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුනේය. එය ඔවුන් එක් එක්කෙනා කෙරෙහි පීටුනේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයන්න් ඔවුන්ට කතා කරන්නට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන් භාෂාවලින් කතා කරන්නට පටන් ගත්තෝය. ආමෙන්. හලෙලූයා. බලන්න මෙතන කියනවා පෙන්තකොස්ත දවස පැමිණි කල. නැත්නම් පෙන්තකොස්ත දවස පැමිණි කල තමයි ඔවුන් සියල්ලෝ රැස්ව සිටි ස්ථානයට ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියේ. මොකක්ද මේ පෙන්තකොස්ත දවස කියලා කියන්නේ? පෙන්තකොස්ත කියලා කියන්නේ දින 50 නැත්නම් 50 වන දිනය කියන එකයි. බලන්න යේසුස් වහන්සේ උත්ථාන වුණාට පස්සේ දින 50කට පසුව තමයි ශුද්ධාත්මයන් වහන්සේ මේ උඩුමාලේ රැස්ව සිටියා වූ සෙනග මතට සෙනග තුලට උන්වහන්සේ පැමිණියේ. ඉතින් පෙන්තකොස්තේ කියලා වචනේ අර්ථය තමයි 50 වන දිනය කියන එක. මේ 50 වන දිනයේදී උන්වහන්සේව ඔසව ගත්තට උන්වහන්සේ උත්ථාන වුණාට පස්සේ මේ 50 වන දිනයේදී තමයි මේ මුල් සභාව රැස්ව සිටි සභාව ශුද්ධාත්ම ගින්නේ නැත්නම් උන්වහන්සේගේ මහිමේ ගිනි දැල් වලින් උපන්නා වූ දවස කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. බලන්න මේ පෙන්තකොස්ත දවස එන්ට කලින් යේසුස් වහන්සේ උන්වහන්සේ දෙවි පියාණන් වහන්සේගේ මේ පොරොන්දුව එවන බවට උන්වහන්සේ පොරොන්දු කළා. ලූක් 24:29 කියනවා බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නුඹත් ඉහළින් නුඹලා බලයෙන් සරසන තුරු නුවර නැවතී සිටපල්ලායයි කීසේක. ඉහළින් නුඹලා බලයෙන් සරසන තුරු නැවතී සිටින්න කියලා කිව්වා. ඉතින් එදා එවකට ගෝලයෝ 120 දෙනා උඩුමාලේ උන්වහන්සේ ඔසව ගනු ලැබූ දවසේ පටන් දවස් 10ක් ඔවුන් බලාගෙන සිටියා. ඔවුන් රැස් වෙලා ඉහළ බලයෙන් ඔවුන්ව සරසන තුරු ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම තුරු ඔවුන් බලාගෙන සිටියා. එදා පෙන්තකොස්ත දවසේදී ඔවුන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් මතට පැමිණියා. ඒ ගිනි වැනි දිව් ඔවුන් එකිනෙකා කෙරේ පීඩුණා කියලා ගිනි වැනි දිව් බෙදී ගියා කියලා අපි කියවුවා වූ බයිබල් කොටසේ අපි දකිනවා. තද සුළඟ කමන්නාක් මෙන් ශබ්දයක් හදිස්සියෙම ඇවිල්ලා ඔවුන් ඉන්නා වූ මුළු ගෙය ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණා කියලා එතන සඳහන් කරනවා. බයිබලයේ නිතරම සුළඟක් ගැන කතා කරද්දී ඒකේ මුල් තේරුමේ දෙනවා සුළඟ කියන්නේ උස්ම නැත්නම් උන්වහන්සේගේ ආත්මය කියලා සඳහන් කරනවා. ගින්න ගැන කතා කරද්දී බයිබලයේ නිතරම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ බලයේ ප්‍රකාශ වීම. දෙවියන් වහන්සේ බලයෙන් ක්‍රියා කිරීමේ අවස්ථාවන් වල අපි දකිනවා ගිනි වැනි වූ දිව් නැත්නම් ගින්න සංකේතවත් වෙන උන්වහන්සේගේ බලයෙන් ප්‍රකාශ වන්නා වූ ස්ථාන. නැත්නම් උන්වහන්සේගේ බලයේ ප්‍රකාශ වීම ගින්නෙන් සංකේතවත් වෙනවා. ඉතින් බලන්න මේ පෙන්තකොස්ත දවසේ මේ දේවල් සිදු වුණා. ඒ වගේම පෙන්තකොස්ත මේ දවසේ පරණ ගිවිසුම් කාලේ අපි දකින ඕනේ සමරුවා අස්වැන්නේ මංගල්‍යය කියලා. ඔවුන්ගේ ධාන්‍යවල මුල් ඵලය ස්වාමින් වහන්සේට පූජා කිරීමෙන් ඒ අස්වැන්නේ මංගල්‍යය ලෙසද මේ පෙන්තකොස්තය සැමරුවා. බලන්න අපි මේ පාස්කු කාලේ තමයි අපි තාමත් ඉන්නේ. මේ මෙතන කතා කරනවා පෙන්තකොස්තේට වගේම අස්වැන්නේ මංගල්‍යය කියලා. බලන්න අපි මේ අස්වැන්න ගැන කතා කරද්දී මේ දවස්වල අපේ දේශයේ ගොඩාක් අස්වැන්න ගැන කතා කරනවා. ඒ වගේම ගොවියෝ ගැන කතා කරනවා.
බීජ වැපිරීම් ගැන කතා කරනවා, පෝර ගැන කතා කරනවා, නොයෙකුත් අසීරිතාවයන්, නොයෙකුත් විවේචන, චෝදනා, විවිධ දේවල් අපේ ගොවි මාතෘ ගැන නොයෙකුත් විදිහේ ඔවුන්ට සිදුවෙන අසාධාරණ තත්ත්වයන් ගැන, ඔවුන්ට තිබෙන ජල ගැටලු ගැන අපිට අපේ ප්‍රවෘත්තිවල ගොඩාක් අසන්න ලැබෙනවා. බලන්න දෙවියන් වහන්සේ මේ අස්වැන්න ගැන කතා කරද්දී යෝවෙල් දෙවනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ මෙහෙම කියනවා. යෝවෙල් පොතේ දෙවනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ කියනවා, ඉතින් සියොන් පුත්‍රයනි, නුඹලා දෙවි වූ ස්වාමින් වහන්සේ කෙරෙහි ප්‍රීති සන්තෝෂ වෙයල්ලා. දෙවි වූ ස්වාමින් වහන්සේ කෙරෙහි ප්‍රීති සන්තෝෂ වෙන්න කියලා කියනවා. මක් නිසාද? උන්වහන්සේ නුඹලාට පළවෙනි වර්ෂාව නිස්සි තරමට දුන්සේක. තවද තද වැස්ස වන පළවෙනි වර්ෂාවද, පළවෙනි මාසයේ අන්තිම වර්ෂාවද උන්වහන්සේ නුඹලා උදෙසා වස්වනවා ඇත. එවිට කමත් ධාන්‍ය වලින් පිරෙනවා ඇත. මිදි යුෂද තෙල්ද පැස් වලින් උතුරනවා ඇත. මා විසින් නුඹලා අතරට එව්වා වූ මාගේ මාත් සමුදාව වන පළඟැටියන්ද, හෙදි පළඟැටියන්ද, කපන පළඟැටියන්ද, පළඟැටි පණුවන්ද නාස්ති කළා වූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි. හලෙලූයා. බලන්න, උන්වහන්සේ පොරොන්දු කරනවා නියම කාලෙදී අවශ්‍ය ප්‍රමාණයේ වර්ෂාව එවන්න. ඒ වගේම කතා කරනවා මෙතන වර්ෂාවන් දෙකක්. පළවෙනි වර්ෂාව සහ පසු වර්ෂාව, නැත්නම් අන්තිම වර්ෂාව කියලා මෙතන සඳහන් කරනවා. බලන්න මොකක්ද මේ වර්ෂාව? ඒ වගේම උන්වහන්සේ කතා කරනවා අපේ ධාන්‍ය, අපේ කමතේ ධාන්‍ය වලින් පිරෙනවා, විද්‍යුෂ තෙල්ද පැස් වලින් උතුරනවා. ඒ වගේම ආයේ නොයෙකුත් ආකාරයෙන් අස්වැන්න විනාශ කළා වූ, ඒ විනාශ වුණා වූ අස්වැන්න පවා ඒ අවුරුදු නැවත ලබා දෙන්නට උන්වහන්සේ පොරොන්දු කරනවා. බලන්න, මේ අස්වැන්න ගැන කතා කරද්දී මේ කාරණා දෙකක් ගැන අපිට අපේ යොමුව යොදන්න පුළුවන්. මෙතන කතා කරන වර්ෂාවන් දෙකක්. මොකද්ද මේ පළවෙනි වර්ෂාව කියන්නේ? නිතරම බීජ සිටවීමට පස සකස් කරන්න වර්ෂාවක් අවශ්‍යයි. ඒකට අපි කියනවා පළවෙනි වර්ෂාව. පොළවේ බීජ සිටවන්න කලින් පොළව සකස් කරන්න, පස සකස් කරන්න අවශ්‍ය කරන වර්ෂාවට කියනවා පළවෙනි වර්ෂාව. ඉතින් මෙතන පොරොන්දු කරන උන්වහන්සේ පළවෙනි වර්ෂාව අවශ්‍ය ප්‍රමාණයට උන්වහන්සේ දී තිබෙනවා. දෙවෙනි වර්ෂාව නැත්නම් පසු වර්ෂාව කියලා, නැත්නම් අන්තිම වර්ෂාව කියලා කතා කරනවා. ඒ වර්ෂාව අවශ්‍ය වෙන්නේ අස්වැන්න පැසුණු තත්වයට ගෙනහීම සඳහා අවශ්‍ය කරන වර්ෂාව. බීජ හිටවලා ආයක සාරව වැඩිලා අස්වැනු පැසුණු තත්වයට ගේන්න අවශ්‍ය කරන වර්ෂාවක් තියෙනවා. උන්වහන්සේ කියනවා ඒ වර්ෂාවත් උන්වහන්සේ එවා තිබෙනවා. ඒ වර්ෂාවත් උන්වහන්සේ එවන්න පොරොන්දු කරලා තියෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ කැමැත්තයි අපේ ධාන්‍ය අටුකොටු පිරී ඉතිරලා යනවට. උන්වහන්සේගේ කැමැත්තයි අපි කිසිම ඉඟේකින් අඩුවකින් නොසිටීම ගැන. කොහොමද මේක පෙන්තකොස්ත දවසත් එක්ක සම්බන්ධ වෙන්නේ? බලන්න, පෙන්තකොස්ත දවසේදී මොකක්ද උනේ? අස්වැන්න නෙලා ගන්නා පිණිස ශුද්ධාත්මයන් වහන්සේ නැමැති වර්ෂාව මේ පොළවේ අස්වැන්න සූදානම් කරන පිණිස ශුද්ධාත්මයන් නැමැති වර්ෂාව උන්වහන්සේ එවනු ලැබුවා. හලෙලූයා. ශුද්ධාත්මයන් වහන්සේ නැමැති වර්ෂාව, ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම උන්වහන්සේ මේ පොළොව මතට එවනු ලැබුවා. මන්ද උන්වහන්සේ මනුෂ්‍යයන් නැමැති අස්වැන්න, උන්වහන්සේව නොදන්නා වූ මනුෂ්‍යයන් නැවත උන්වහන්සේ වෙතට ඇරියෙන්නා වූ අස්වැන්න අපට දෙන පිණිස අපි ඒක දැක්ක පෙන්තකොස්ත දවසේදී. පේත්‍රස් නැගිටලා දේශනා කරනවා. දේශනා කරාම ආය අසාගෙන ඉඳපු බොහෝ මිනිස්සුන්ගේ අනින ලද සිද්දතෝ නැසුව අප විසින් මොකක්ද කළ යුත්තේ කියලා ශුද්ධ බයිබලයේ සඳහන් කරනවා. ඒ දවසේ 3000ක් විතර මිනිස්සුන් කැලවීමට ආව. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වුණා. අන්ධකාර රාජ්‍යයෙන් ආලෝකයේ රාජ්‍යයට ඇතුළු වුණා. ඔවුන්ගේ ජීවිතයේ තිබුණු අඳුරු බලාපොරොත්තුවක් නැති තත්වයන් වලින් ජීවමාන දෙවියන් වහන්සේ වෙතට, ජීවමාන දෙවියන් වහන්සේගේ ආලෝකයේ වෙතට, ජීවමාන දෙවියන් වහන්සේ තුල බලාපොරොත්තු තබන ස්ථානයට ඔවුන් නැවත හැරී ආවා. හලෙලූයා. බලන්න, පේත්‍රස්ගේ දේශනාවේදී කියනවා මිනිස්සු ඇව්වම අනින ලද සිද්දතු අපි මොකක්ද කරන්න ඕනේ කියලා. පෙන්තකොස්ත දවසේදී පේත්‍රස් මෙහෙම කියනවා. ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදේ පේත්‍රස් කතා කරලා කියනවා, නුඹලා සියල්ලෝම පසුතැවිලිව පව්කමාව පිණිස
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ලබා බලලා එවිට ශුද්ධාත්ම දීමනා නුඹලා ලබන්න විය. මක් නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමී වූ දෙවියන් වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවා ගන්නා සේක්ද දුර සිටිනා වූ සියල්ලන්ටත් යයි කීසේක. හලෙලූයා. පේත්‍රස් කතා කරලා කියනවා මේ එවා තිබෙන ශුද්ධාත්මයන් වහන්සේ මේ ශුද්ධාත්ම වැగిරවීම කෙසේද ලබා ගන්න කියලා වූ ඒ වෙලාවෙම සඳහන් කරනවා. අද ඔබත් මාත් බොහෝ දෙනෙක් දැනටමත් ඒ ශුද්ධාත්මයන් වහන්සේව ලබාගෙන ඒ ශුද්ධාත්මයන් වහන්සේ නැමැති ත්‍යාගය ලබාගෙන තිබෙනවා. ඒකේ මාත් වරප්‍රසාද තියෙනවා. අපි පොඩ්ඩකින් ඒ ගැන කතා කරමු. මෙතන කතා කරනවා කොහොමද ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්නේ? පේත්‍රස් කියනවා සියල්ලෝම පසුතැවිලි වෙලා පව්කමාව පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ලබන්න. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ නැමැති දීමනාව නුඹලා ලබනවා ඇත. හලෙලූයා. ශුද්ධාත්මයන් වහන්සේ නැමැති දීමනාව ලබන්න හරි සරලයි, හරි පාසුයි. මන්ද යේසුස් වහන්සේව අපගේ ජීවිතයට, අපගේ හදවතට, අපගේ ගැලවුම් කරුවාණන් ලෙස, අපගේ ස්වාමින් වහන්සේ ලෙස අපි පිළිගන්නවද? ඒ මොහොතේම ශුද්ධාත්මයන් වහන්සේව අපට දෙන්න උන්වහන්සේ මාත් කැමැත්තෙන් මාත් ඕනෑකමින් සිටිනවා. අද අපි බොහෝ දෙනෙක් එසේ යේසුස් වහන්සේව අපේ හදවතට, අපේ ජීවිතයට පිළිගෙන ශුද්ධාත්මයන් වහන්සේව අපි ලබාගෙන තිබෙනවා. හලෙලූයා. මං කිව්වා යේසුස් වහන්සේ මේ පොළවේ උන්වහන්සේගේ වැඩය සම්පූර්ණ කළා. නැවත පියාණන් වහන්සේ වෙතට උන්වහන්සේ ඒ වැඩේ සම්පූර්ණ කරලාමයි ගියේ. උන්වහන්සේ මේ පොළොවට ආවේ උන්වහන්සේගේ වැඩේ නම් ඔබයි මායි මේ පොළවේ ජීවත් වෙන හැම මිනිස්සෙකු දෙසා හැම මිනිස්සෙක් වුන් විදිය නොයුතු දෙයක් වුන් විදිනවා. හැම මිනිස්සෙක් ඔවුන්ගේ ජීවිත ගමන ජීවත් වෙන්න නිසි මඟ පෙන්වීම, නිසි පැහැදිලිකම නොදන්නා කමින් ඔවුන්ගේ ජීවිතේ මුලාවෙන්, රැවටිල්ලෙන්, නොයෙකුත් ආකාරයේ උත්සාහයන් අසාර්ථක වීමෙන්, පරාජය වීමෙන්, කලකිරුණා වූ තත්වයෙන් බෝධි කියන ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ව මැව්වා වූ ඔබව මාව නිර්මාණය කළා වූ මැව්වා වූ දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා අනාථ වූ අසරණ වූ ජීවිත රටාවක් ජීවත් වෙනවා. බැලුමට සමහර විටම පේන්නේ නැහැ. නමුත් අපේ ජීවිතේ විශේෂ අවස්ථාවන් වල අපි මුහුණ දෙන සමහර තත්ත්වයන් වල අපිට හේතු ගන්න පුළුවන් වෙනවා. අපිට මීට වඩා අපේ ජීවිතය ගැන පැහැදිලිතාවයක්, අපේ ජීවිතේ මොකක්ද, අපි කොහොමද මේ ජීවිතේ ජීවත් විය යුත්තේ, කවුද අපේ නිර්මාතෘවරයා, අපි කොහොමද ඒ තනන් වහන්සේ දෙවි පියාණන් වහන්සේට සම්බන්ධ වෙන්නේ කියලා අපිට දැනෙන අවස්ථාවක් එනවා. මේක ඔබට ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. නමුත් බලාපොරොත්තුවක් තියෙනවා. ඕනම වෙලාවක යේසුස් වහන්සේ ගැන අපිට මේ ආරංචිය, මේ පණිවිඩය ලැබෙනකොටම පුළුවන් අපිට යේසුස් වහන්සේට අවස්ථාවක් දෙන්න. අපේ ජීවිතවල උන්වහන්සේට ඇවිත් නැවත දෙවි පියාණන් වහන්සේ එක්ක අපිව සම්බන්ධ කරන්න, දෙවි පියාණන් වහන්සේ එක්ක සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය අපේ හදවත අපි කැමැත්තෙන් විවෘත කරලා අපේ පෞකාර මාර්ග අතාරින්න සහ උන්වහන්සේගෙන් සමාව ඉල්ලන්න අපි තීරණ කරපු මොහොතේ අපිට සමාවදී අපිව පිළිගන්නත් ඒ වගේම අද අපි කතා කරන ශුද්ධාත්මයන් වහන්සේව අපට දෙන්නත් උන්වහන්සේ පොරොන්දු කරනවා. ඉතින් අපිට ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන්න, උන්වහන්සේගෙන් බෞතිස්ම වෙන්න, උන්වහන්සේගේ ආත්මය අප මත වගුරවන්න නම් අපි ඒක ලබා ගන්නේ කොහොමද? යේසුස් වහන්සේ කෙරේ අපේ විශ්වාසය තැබීමෙන්, යේසුස් වහන්සේ කෙරේ අපේ ජීවිතය බාර දීමෙන් අපිට ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න පුළුවන්. ඒක තමයි අපි දකින්නේ ආයදා පෙන්තකොස්ත දවසේ උන්වහන්සේගේ ආත්මය වැగిරෙවසේ අද මේ මොහොතේ උන්වහන්සේ දාස් ගණන් ජීවිතවලට උන්වහන්සේගේ ආත්මය වගුරුවමින් සිටිනවා. දාස් ගණන් පුද්ගලයන් මතට උන්වහන්සේ පැමිණෙමින් සිටිනවා. අද ඔබ එවැනි කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මීට කලින් ඔබ යේසුස් වහන්සේව පිළිඅරන් හිටියට ශුද්ධාත්මයන් වහන්සේ ඔබ කරේ බලයෙන් පැමිණෙනවට, ශුද්ධාත්මයන් වහන්සේ ඔබව පූර්ණ කරන අත්දැකීම ඔබ ලබලා නැතුව ඇති. අපි කියනවා ශුද්ධාත්ම බෞතිස්මය කියලා. අද ඔබ ඉන්න ස්ථානයේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් බෞතිස්ම වෙන්න පුළුවන්. මන්ද ඔබ ඉන්න ස්ථානයේ උන්වහන්සේ ඉන්නවා. උන්වහන්සේ කැමැත්තෙන් ඉන්නවා ඔබව බෞතිස්ම කරන්න, නැත්නම් උන්වහන්සේ තුල ඔබව කිල්වන්න, ඔබව පුරවන්න. ඇයි ඔබට ඒක අවශ්‍ය කියලා තා පොඩ්ඩකින් ඔබට තේරෙයි අපි කතා කරමින් යද්දී. හලෙලූයා.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මන්ද උන්වහන්සේ යාපත් උන්වහන්සේ කරන්නා වූ සියලු දේ අපිට තිබෙන ආදරය නිසා අපිට ඒ දේවල් පැහැදිලි කර දෙන්න නිසා අපි මේ ජීවිතේ කළ යුතු දේ අපි තනියෙන් කරනවට උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කළ යුතු දේ කරන්න අපිට හැකියාව බලය දෙන්නා වූ දෙවියන් වහන්සේ තමයි ඔබයි මයි විශ්වාස කරන ස්වර්ගීය දෙවි පියාණන් වහන්සේ. බලන්න මං කිව්වා මේ වර්ෂාව කාරණා දෙකක් කරනවා කියලා. අපි කතා කර අස්වැන්න ගැන. මනුෂ්‍යයන්ව උන්වහන්සේගේ රාජ්‍යයට කැඳවමින් උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් කරමින් සිටිනවා. ආමෙන්. පෙන්තකොස් දවසේ ගුණා විතරක් නෙමෙයි අද උන්වහන්සේගේ අදවතේ මාත් කැමැත්ත තමයි මනුෂ්‍යයන් උන්වහන්සේ නැතුව මුලා වෙලා තනි වෙලා පාළුවෙන් ඉස්ව ඉන්නේ උන්වහන්සේගේ කැමැත්ත නෙමෙයි. උන්වහන්සේ බලාගෙන ඉන්න ඔබයි මායි කියලා මනුෂ්‍යයන්ට යේසුස් වහන්සේ ගැන, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන, යේසුස් වහන්සේගේ කුරුසියේ පූජාව ගැන, ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ගැන ඔවුන්ට කතා කරලා ඔවුන්ව උන්වහන්සේගේ රාජ්‍යයට ගේන එක උන්වහන්සේගේ කැමැත්ත. ඒ අමතක කරන්න එපා. මේ පෙන්තකොස්තේ නැති වූවන්ව කලව ගන්නට තමයි යේසුස් වහන්සේ ආවේ. ශුද්ධාත්මයන් වහන්සේත් ඒ ක්‍රියාවලියේ යෙදিলা ඉන්නවා. හලෙලූයා. ඒ ඔබගෙත් මගෙත් වගකීමයි. මේ පෙන්තකොස්තේ අපේ කාලය හරි සීමිතයි. ගොඩාක් නපුරු දේවල් විවිධ විදියට වෙනවා. ඒ හින්දා අපිට වෙලාවක් නැහැ. අපි හික්මනට අපේ වගකීම, අපේ වැඩේ අපි නියුතු වෙලා අපේ වැඩේ අපි යෙදিলা ඉන්න අවශ්‍යයි. ආමෙන්. හලෙලූයා. පෙන්තකොස්තේ ආරමුණ අස්වැන්න වගේම පෙන්තකොස්තේ බලය ගැන සුදු බයිබලයේ කතා කරනවා. ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ අපි දකිනවා නුඹ ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලබන්නෝවිය කියලා දේ වචනේ සඳහන් කරනවා. උන්වහන්සේගේ බලය ඉතා වැදගත්. බලන්න අපි මේ කිතුණු ගමන අපි ගමන් කරන ජීවත් වෙන්න අපිට බලය ඕනේ. අපි දකිනවා යේසුස් වහන්සේගේ ජීවිතේ පුරාම යේසුස් වහන්සේ එක්ක ශුද්ධාත්මයන් වහන්සේ හිටියා. යේසුස් වහන්සේ සමග ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළා. උන්වහන්සේගේ බලය නිදහස් වුණා. යේසුස් වහන්සේගේ උපතේ සිට උන්වහන්සේගේ නැවත නැගිටීම දක්වා අපි දකිනවා ශුද්ධාත්මයන් වහන්සේ යේසුස් වහන්සේ එක්ක ක්‍රියා කළා. එහෙනම් කොතරම් අපට ශුද්ධාත්මයන් වහන්සේ අවශ්‍යද? ඒ නිසයි දෙවි පියාණන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ අපට දීලා තියෙන්නේ. ඒ නිසයි යේසුස් වහන්සේ ඒ පොරොන්දුව අපට දුන්නා වගේම ඒ පොරොන්දුව ඉෂ්ට කළේ ශුද්ධාත්මයන් වහන්සේ තමයි. දැන් අප සමග මේ ලෝකේ අපත් එක්ක ඉන්නා වූ තනන් වහන්සේ. ඉතින් මේ කිතුණු ගමන ජය ගන්න නම් ජයාන්විත කිතුණු ගමනක් කරගන්න නම් ශුද්ධාත්මයන් වහන්සේට ලෙන්ගතු වෙන්න, ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අප තුලින් ප්‍රකාශ වෙන්න නම් උන්වහන්සේ ක්‍රියා කරන ආකාරය අපි ඔදින් දැන තේරුම් ඇතු ඉන්න ඕනේ. උන්වහන්සේට අපගේ ජීවිතෙන් ක්‍රියා කරන්න අපි ඉඩ අදන්න ඕනේ. අපි කැමති වෙන්න ඕනේ. අපේ දැනුමට, අපේ අත්දැකීමට, අපේ උරුපුරුදුකම අභිබවා ශුද්ධාත්මයන් වහන්සේ අපිව මේවන තරන් වහන්සේ. සුද්ධ බයිබලයේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේ විසින් රැගෙන යනු ලබන්නා වූ අය පුත්‍රයන් කියලා. ඒ වචනේ කියනවා දැන් අපි දාසකමේ ආත්මයක් නෙමෙයි පුත්‍රකමේ ආත්මයක් ලබලා තියෙනවා. ඉතින් පුත්‍රයන්ට මඟ පෙන්වන්නේ, පුත්‍රයන්ව ජයෙන් ජයට ගෙනියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ අපට ඒ බලය ලබා දෙනවා. දෙවි පියාණන් වහන්සේ අපේ ජීවිතයට අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා උගන්වන දේ, අපි දේව වචනයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා දැනගන්න දේ ඉෂ්ට කරන්න, ක්‍රියාත්මක කරන්න, අපට උපකාර කරන්නට ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. හලෙලූයා. බලන්න ශුද්ධාත්මයන් වහන්සේ ආවම යේසුස් වහන්සේ කිව්වා ශුද්ධාත්මයන් වහන්සේව එවන පොරොන්දුවත් එක්ක ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා අපේ ජීවිතේට මොකක්ද කරන්න කියලා. උන්වහන්සේ අපිට උපකාර කරන්න යනවා. උන්වහන්සේ අපිත් එක්ක සාකරුවෙක් ලෙස ළඟින් ඉන්න යනවා. උන්වහන්සේ යේසුස් වහන්සේ කිව්ව දේවල් අපිට මතක් කරලා දෙන්න යනවා. ඒ වගේම උන්වහන්සේ අපේ ගුරුවරයා යනවා. නිතරම නිරතුරුවම සියලු දේවල් වලදී අපට දේවල් උගන්වන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. හලෙලූයා. අපිට ඒ නිසායි බයිබලයේ කියන්නේ අප තුළ ඉන්න තනන් වහන්සේ ලෝකේ ඉන්න තනන්ට වඩා බලවත්. ඒ නිසා අපිට ලෝකේ මානසික ක්‍රියාකාරකම් වලින් අපිට ජය ගන්න පුළුවන්. අපිට ජය දෙන්නා වූ, අපිව ජයට ගෙනියන්නා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අප තුළ උන්වහන්සේ තබා තිබෙනවා. සමහර විට අපි දැනටමත් මේ බලය අත්දකින්න වෙන්න පුළුවන්. අපි පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. අන්ධකාරයට විරුද්ධව, බොරුවට විරුද්ධව, අධර්මිෂ්ඨකමට විරුද්ධව, රෝගයට විරුද්ධව අපි තවදුරටත් උන්වහන්සේගේ බලයේ ගැඹුරට, උන්වහන්සේගේ බලයෙන් පූර්ණ වෙන්න අපිට
ශුද්ධාත්මයන් වහන්සේ කැමැත්තෙන් ඉන්නවා අපි වෙස්සේ පුරවන. ඉතින් අපේ මේ කිතුණු ගමන ඡාන්විතව ජීවත් වෙන්න අපිට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය නැතුව බෑ. හැබැයි උන්වහන්සේ කැමැත්තෙන් ඉන්නවා අපිට අපිව බලවත් කරන්න. උන්වහන්සේ දැන් වගකීම බාර අරන් තිබෙනවා. යේසුස් වහන්සේගෙන් දෙවි පියාණන් වහන්සේගෙන් අපගේ ජීවිත දෙවියන් වහන්සේගේ කැමැත්තට හැඩගස්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වැඩේ අපි ඉෂ්ට කරන්න සම්පූර්ණ කරන්න අපිත් සමග එකට ක්‍රියා කරන්න එකට වැඩ කරන්න ශුද්ධාත්මයන් වහන්සේ වගකීම බාර අරන් තිබෙනවා. එහෙනම් අපි තනි වෙලා ඕනේ මේ ගමන යන්නේ. දෙවියන් වහන්සේගේම ආත්මයන් වහන්සේ එකයි අපි මේ ගමන යන්නේ. ආමෙන්. හලෙලූයා. ගොඩක් අය දන්නවා යාපත මොකක්ද? හරි වැරද්ද මොකක්ද? ඔවුන්ගේ හෘද සාක්ෂියම ගොඩක් දේවල් පෙන්නලා දෙනවා. මේක හරි මේක වැරදි. නමුත් බොහෝ දෙනෙකුට ඔවුන් දැනගත්තා වූ හරි දේ කරන්න බලය නැහැ. ඔවුන් දන්නා වූ ඔවුන් විශ්වාස කරන දේ පවත්වන්න උන්ට බලය නැහැ. නමුත් කිතුණු අපිට තිබෙන විශේෂත්වය වෙනස එකයි. අප දන්නවා විතරක් නෙමේ ඒ දේවල් කිරීමේ බලය අපගේ දෙවි ස්වාමින් වහන්සේ අපිට ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ලබා දී තිබෙනවා. හලෙලූයා. කොතරම් අනර්ගද කොතරම් බලවත්ද මොන වගේ ආලේපයක්ද මොන වගේ අනුග්‍රහයක්ද අපිට බාධා ඉවත් කරගන්න අපගේ මාර්ගය පැහැදිලි කරගන්න ශුද්ධාත්මයන් වහන්සේ අපි තුලින් ක්‍රියා කරන්න ලෑස්ති. මේ මොහොතේ උන්වහන්සේ පටන්ගෙන දෙවෙනවා සමහර අයගේ ජීවිතේ අලුත් බලයක් අලුත් පෙළඹවීමක් අලුත් නිර්භීතකමක්. ආමෙන්. එවැගේම ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබුණම අපට දෙවි පියාණන් වහන්සේට නිසි ලෙස නමස්කාර කරන්න පුළුවන්. යේසුස් වහන්සේ කිව්වා දෙවි පියාණන් වහන්සේ සොයනවා ආත්මයෙන් සහ සැබෑකමින් නමස්කාර කරන්න. ඔබයි මම යුතු ලෙස නමස්කාර කරන්න ඉගෙන ගන්න ඕනේ දෙවි පියාණන් වහන්සේට. මන්ද අපි උන්වහන්සේට නමස්කාර කිරීමෙන් උන්වහන්සේගේ අභිමුඛත්වය තුළ අපගේ ජීවිත අප ජීවත් විය යුතු වාතාවරණ සකස් කරගන්න වටපිටාවන් සකස් කරගන්න අපට පුළුවන් වෙනවා. මේ පොළොවේ හැම මිනිසෙක්ම කාටෝ නමස්කාර කරනවා. නමුත් සැබෑ දෙවියන් වහන්සේට නමස්කාර කිරීමෙන් පමණයි ඔවුන් තුල තිබෙන ඉස් බව ඔවුන් තුල තිබෙන ඔවුන්ව පූර්ණ විය යුතු උන්වහන්සේගේ අභිමුඛයෙන් පිරෙන්නේ සැබෑ දෙවියන් වහන්සේට නමස්කාර කිරීමෙන් විතරයි. ඉතින් අපිට ශුද්ධාත්මයන් වහන්සේ ඉදිද්දී දෙවි පියාණන් වහන්සේගේ අදවත දන්නා වූ තේරෙන්නා වූ එවැගේ මේ අදවත අපිට එළිදරව් කරන්නා වූ දෙවි පියාණන් වහන්සේගේ අදවත දන්නා වූ ශුද්ධාත්මයන් වහන්සේ සමග අපිට පුළුවන් වෙනවා සැබෑ ලෙස උන්වහන්සේට නමස්කාර කරන්න. ඉතින් අපි නමස්කාර කිරීමේ හැකියාව ලබා දෙන බලය ශුද්ධාත්මයන් වහන්සේ. හරි ලෙස නමස්කාර කරන්න අපිට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබෙනවා. අවසාන වශයෙන් බලන්න මෙතන කතා කරනවා අපි සාක්ෂිකරුවන් වෙන්න උන්වහන්සේ බලය ලබා දීලා තියෙනවා. දේව දරුවෙක් වෙන්න බලය විතරක් නෙමෙයි යේසුස් වහන්සේ ගැන සාක්ෂි දරන්න උන්වහන්සේ කල්වාරි කුරුසියේ කළා වූ උන්වහන්සේගේ ජයග්‍රහණය උන්වහන්සේගේ උත්ථාන වීමේ බලය මනුෂ්‍යයන්ට ප්‍රකාශ කරන සාක්ෂි දරීමේ බලය අපට උන්වහන්සේ දීලා තිබෙනවා. සාක්ෂිකරුවෙක් කියන්නේ කෙනෙක් උදෙසා පෙනී සිටින්නේ කෙනෙක් උදෙසා යම් කාරණාවන් සාතික කරන්නේ මේක අසත්‍යයි කියලා ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ සාක්ෂි දරීමේ බලය ඔබටයි මටයි දීලා තිබෙනවා. දෙවි පියාණන් වහන්සේගේ කැමැත්ත නම් කිසි මිනිසෙක් විනාශ නොවේ. සෑම කෙනෙක්ම සදාකාල ජීවනය ලැබීමයි. දෙවි පියාණන් වහන්සේගේ කැමැත්ත නම් මනුෂ්‍යයන් ඔවුන්ගේ ජීවිතේ සොරෙක් ඉන්නවා සොරකම් කරනවා කියලා බයිබලයේ කියනවා. ඔවුන්ගේ ජීවිතේ සොරෙක් එනවා සොරකම් කරන්න මරන්න විනාශ කරන්න සතුට සමාදානය ප්‍රීතිය සඵලත්වය සෞඛ්‍ය ඒ වගේම සදාකාල ජීවනය වෙනුවට සදාකාල නිරේට මනුෂ්‍යයන්ව ගෙන යන සොරෙක් ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ජීවනයත් අධික ජීවනයත් අපි ඇතුව සිටින්න. ඉතින් මිනිස්සු ඒක නොදැනුවත්ව ඔවුන් සමහර අය ප්‍රකාශ කරනවා අපිට ඇවිල්ලා තිනවා අපි මෙරි ජීවත් වෙනවා. අපි නිතරම මැරෙනවා. මීට වඩා හොඳයි. කියලා ස්තන් පුරවන්න ඕනේ. ගොඩාක් අය කියනවා. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත හැම කෙනෙක්ම ජීවනය බලාපොරොත්තුව සමාදානය සාර්ථකත්වය තුල ජීවත් වෙනවා. ඉතින් ඔවුන් මෙතන ගිහිල්ලා යේසුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ කවුද කියලා පිළිබිඹු කරන්න ප්‍රකාශ කරන්න උන්ට සාක්ෂි දරන්න උන්ට සාක්ෂියක් වෙන්න උන්වහන්සේ අපිට බලය නිර්භීතකම දීලා තියෙනවා. ආමෙන්. ඉතින් මේ දවස් ඔබ ධෛර්ය කරනවා ඔබ උනන්දු කරනවා ඔබ මට දෙවියන් වහන්සේ දුන්නා වූ ත්‍යාගය වූ ශුද්ධාත්මයන් වහන්සේ ගැන තව ගැඹුරෙන් විමසන්න උන්වහන්සේට තව ලෙන්ගතු වෙන්න උන්වහන්සේට තව සමීප වෙන්න උන්වහන්සේ සමග එකට මේ ගමන ජයාන්විතව යන්න
මේක තවත් කාලයයි. ආමෙන්. අපි යාඥා කරමු. දයාබර දෙවි පියාණනි, අපි ඔබට ස්තුති කරනවා ශුද්ධාත්මයන් වහන්සේව අපට දුන්න නිසා. ශුද්ධාත්මයන් වහන්සේ අප සමග නිරතුරුවම රැඳී සිටින නිසා අපගේ ජීවිතේ අප යා යුතු සියලු ගමන් මඟ අපට පැහැදිලි කර දෙන්නට, අපට ස්ථීර මඟ පෙන්වීමත්, අපට ප්‍රඥාවද එළිදරව්වද දැනුමුතුකමද තේරුම් ගැනීමද ලබා දෙන්නා වූ ශුද්ධාත්මයන් වහන්සේ නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ස්වාමිනී, දැන් අපි ආශිර්වාද කරනවා ඔබගේ සභාවට. ඒ වගේම අද දවසේ අපි සමග සම්බන්ධ වුණා වූ සෑම කෙනෙකුටම අපි ආශිර්වාද කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ ඔවුන්ට ලං වෙන්න, මීට කලින් ඔවුන් ඔබව දැන නොගත්තා වූ ආකාරයෙන් ඔබව දැනගන්න, ඔබව අත්දකින්න අලුත් පෙන්තකොස්ත රැල්ලක්, අලුත් පෙන්තකොස්ත ස්පර්ශයක්, අලුත් පෙන්තකොස්ත ආභාසනයක් ඔවුන් මත නිදාස් කරන්න ස්වාමිනී. මීට ප්‍රථම ඔබ වහන්සේගෙන් බෞතිස්ම නොලැබුවා වූ අය අද ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන බෞතිස්ම ලබන පිණිස ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේ තුළට ඔවුන්ව ගිල්වමින් ඔවුන්ව බෞතිස්ම කරන්න, ඔබගේ බලයෙන්, ඔබගේ ඉහළ බලයෙන් ඔවුන්වද පුරවන්න කියලා අපි යාඥා කරනවා. අපි ආශිර්වාද කරනවා ස්වාමිනී. ඔවුන්ගේ සිත්වල ගැඹුරු ආසාවන්, ඔවුන්ගේ සිත්වල අවශ්‍යතාවයන් ඔබම මුණ ගැසෙන්න කියලා මේ දවසේ අපි ආශිර්වාද කරනවා ස්වාමිනේ. වගේම අපි අලුත් මාසයකට දවසේ ඇතුල් වෙන විට ස්වාමිනේ අපි අලුත් මාසයට ආශිර්වාද කරනවා. ඔබ නිරතුරුවම ඔබගේ දරුවන්ට ඔබගේ ආශිර්වාදයේ පොහොසත්කම ලබා දී තිබෙනවා. අපි කියනවා ස්වාමිනේ අධික ප්‍රියතාවයේ මාසයයි. ස්වාමිනේ ඔවුන්ගේ ජීවිතයේ පසුගිය මාසවල අයිමි වුණා වූ, සීමා වුණා වූ ස්වාමිනේ ඔවුන්ගෙන් කොල්ල කෑවා වූ සියල්ල නැවත අත්ගුණයකින් ලැබෙන මාසයක් කියලා අපි ප්‍රකාශ කරනවා. අලුත් දොරටු, අලුත් අවස්ථා, අලුත් ස්වාමිනේ ආදාය මාර්ග, අලුත් ආශිර්වාදයන් ඔවුන් කරා බැසෙන්නා වූ, ඔවුන්ව දිව්‍ය වෙනස මුණ ගැසෙන්නා වූ මාසයක් කියලා අපි ප්‍රකාශ කරනවා. අපගේ දරුවන්ට අපි ආශිර්වාද කරනවා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට අපි ආශිර්වාද කරනවා. ඔවුන් ස්වාමිනේ මේ පසුගිය කාලවකවානුවේ අතපසු වුණා වූ ස්වාමිනේ වගේම නැවත අන්තර්ජාලය මගින් ඔවුන් අධ්‍යයනය කරන්නා වූ සියලු කාලවලට ඔබගේ ආශිර්වාදය, ඔබගේ ආශිර්වාදය ස්වාමිනේ දේවල් ආරම්භ කිරීමට සහ සම්පූර්ණ කිරීමට ආලේපය දෙන්න ඔබයි ස්වාමිනේ. නිසා ආරම්භ කිරීමට පමණක් නොව සම්පූර්ණ කිරීමට ඔබගේ ආශිර්වාද අපි දරුවන් මත නිදාස් කරනවා. ව්‍යාපාරිකයන් රැකිරක්ෂාවල යෙදෙන ඉන්න ඔයාලට අපි ආශිර්වාද කරනවා ස්වාමිනේ. ඔවුන්ගේ ධර්මිෂ්ඨත්වයට අත්‍යුදා කරන සියලු දේ සඵල වෙනවා, සාර්ථක වෙනවා කියලා අපි ප්‍රකාශ කරනවා ස්වාමිනේ. ඔබටම අපි ගෞරවය මහිමය දෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. යේසු විනාය ඔබට ජයග්‍රාහී සත්‍ය. අපි ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තු වෙන ඔබ සමග දේව ගෘහයේදී මුණ ගැහෙන්න. එතකන් අපේ වැඩසටහන් සුපුරුදු විදිහටම පැවැත්වෙනවා Zoom, WhatsApp සහ Facebook ඔස්සේ. ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔබේ සෛල නායකයාට හෝ අපේ නායකත්ව කණ්ඩායමේ කාට හරි දුරකථන ඇමතුමක් දීලා ඔබට ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඔබට ආශිර්වාද කරනවා ජයග්‍රාහක සතියකට වගේම ජයග්‍රාහක මාසයකට. ඔබ සියලු දෙනාට ශිෂ්ටයි.